සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම පවිත්‍ර අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ මොහොතේ මේ මැදිරිය තුල ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන පිරිසට විතරක් නෙමෙයි මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරවමින් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරමින් අද දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ධර්ම දානමය කුසල කර්මය මුදුන්පත් කරගන්නවා. සියලුම දානයන් අභිභවනය කළ ඒ මහානීය පින්කම සිදු කරගන්න මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව අපිට ඇති කරගන්න කියපු බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, මේ ධර්ම දේශනා මාලාව තුළ අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ මේ මරණ සතිය පිළිබඳව. අද තියෙන්නේ මරණ සතිය පිළිබඳව දේශනා මාලාවේ අන්තිම දේශනාව. මේ දේශනා මාලාවේ අපි සාකච්ඡා කළා මේ මරණානුස්සති භාවනාව වඩන්න ආකාර 8ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආකාර 8න් එකක් තමයි අපි භාවනාවට යොදාගන්නේ. ඒ පුද්ගලයාට සුදුසු ක්‍රමවේදයක් භාවිතා කරන්නයි ආකාර 8ක් පැහැදිලි කරලා තියෙන්නේ. ඒකෙන් එකක් අරගෙන මේ භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි, අපි එකක් අරගෙන භාවනාව ප්‍රගුණ කළාට කාරණා 8ම පිළිබඳව දැනගෙන ඉන්න එක ඊටාම වටිනවා. ඒක භාවනාවේ දියුණුවටත් ලොකු උපකාරයක්. එහෙමනම් මේ අද මේ කාරණා 8 නැවත ආවර්ජනය කරගනිමින් සිහිපත් කරන එකයි සිදු කරන්නේ. එයිනොත් අපි කරුණු 3ක් විතර පිළිබඳව සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා. අද තියෙන්නේ මේ 8 4 වෙනි කාරණාව. කාය බහු සාධාරණතු. ඒ කියන්නේ මේ කය බොහෝ දිනෙකට සාධාරණයි. අපි හිතාගෙන ඉන්නේ මේක මගේ කය කියලා. මේ මගේ ඇඟ කියලා. නෑ, මේක තවත් අයට සාධාරණයි. ඒ නිසා සඳහන් කළා පණුකුල 84කට මේ ඇඟ විවෘතයි කියලා. මේ ශරීරයේ ඇසුරු කරගෙන ශුද්‍ර ජීවීන් පණුවන් හැටියට 84 කුලයක් ජීවත් වෙනවා. එතකොට ඒ අය ආහාරයට ගන්නෙත් මේ කයමයි. ඒ අය මැරෙන්නෙත් මේ ඇඟේමයි. ඒ අය මල පහ කරන්නෙත් මේ ඇඟේමයි. ඒ අය දරුවෝ බිහි කරන්නේ
මේ ඇඟේමයි. එනිසා ඒගොල්ලන්ගේ වාසභූමිය බවට පත්වෙලා තියෙනවා මගේ කය. ඒගොල්ලන්ට වැසිකිලියක් බවට පත්වෙලා තියෙන නිසා මගේ කය වැසිකිලියක් වගේ. මොකද ඒ සත්තුන්ටත් ඒක පොදු නිසා. ඒ අය දරුව බිහි කරන්නෙත් මේක නිසා. ඒක ඒ අයට සූතිකරයක් බවටත් පත්වෙලා. ඒ සත්තු මැරෙන්නෙත් මේක නිසා. ඒ සත්වයන්ට මේක අමුසොහනක් බවටත් පත්වෙලා. ජීවත්වෙන්ඩ ආහාරයට ගන්නෙත් මේ ඇඟමයි. එතකොට අපිට මෙහෙම ජීවත්වෙන්ඩ පුළුවන් වෙන්නේ. අපිට මෙහෙම ජීවත්වෙන්ඩ පුළුවන් වෙන්නේ ඒ අය ප්‍රමාණයකට විතරක් මගේ ඇඟ කනහින්ද. මේ ඇඟ කකානේ ජීවත්වෙන්නේ. ප්‍රමාණයකටයි කන්නේ. බැරි වෙලාවත් ප්‍රමාණය ඉක්මෝල කෑවොත් එහෙම මට ජීවත්වෙන්ට ක්‍රමයක් නැතුව යනවා. අන්න ඒ නිසා මේ කය තව හුඟ දෙනෙකුට සාධාරණයි. මේ ශරීරයේ තුළ ඉන්න ශුද්ධ ජීවියට විතරක් නෙමෙයි. අපි පාරේ ඇවිදගෙන යනකොට සුනකයකට හිතුනොත් හපන්ඩෝන කියලා එයාටත් සාධාරණයි ඇවිල්ල හපනවා. මේ සුනකයන්ට කණ්ඩ බෑ මේ ඇඟ කියලා කොහෙවත් නීතියක් නෑ හිතුනොත් ඇවිල්ල කණ්ඩ පුළුවන්. කොටියකුට සිංහයකුට හිතුනොත් ඇවිල්ල මරාගෙන කණ්ඩ පුළුවන්. ඒ අයටත් සාධාරණයි. කවුරු හරි ගල් විසි කරනවා. ඒ විසි කරනකොට මගේගේ වදිනවා. ඉතින් ඒකටත් අපි සාධාරණයි. ගල් විසි කරන විදිහට මිනිහට මේ ඇගේ ගලක් වද්දන් දෙපා කියලා නීතියක් නෑ. ඕන්නන් එයාට ගලකින් මට ගහන්ඩ පුළුවන්. ඕන්නන් එයාට තුවක්කුවකින් මට වෙඩි තියන්න පුළුවන්. ඒ නිසා එහෙමත් සාධාරණයි. පිනතුන මේ ශුද්‍ර ජීවීන් ගැන සඳහන් කරහම හම කාල ජීවත්වෙන අයින්නවා. මස් කාල ජීවත්වෙන අයින්නවා. ලේවල ජීවත්වෙන අයින්නවා. ඇටකෝටු ඇතුළේ ඇටමිදුළු කකා ජීවත්වෙන අයින්නවා. මුලින් කිව්ව වගේ ඒ සියලු දෙනාම ප්‍රමාණයකට කන නිසා අපිත් ජීවත්වෙනවා. එනම් හතරවෙනි ක්‍රමය කාය බහු සාධාරණතු. මේ අවසාන දේශනාවෙන් කරන්නේ භාවනාව වඩන්ඩ අවශ්‍ය කරුණු ටික නැවත කෙටියෙන් සිහිපත් කිරීම. මේ කතා කරන කරුණු මීට වඩා දීර්ඝව මේ දේශනාව ඇතුළේ සාකච්ඡා කරලා තියෙනවා. එනම් අන්න ඒ එක කාරණාව අරගෙන මරණය කියන එක මොන වෙලාවෙ සිද්ධ වෙන්න බැරිද. බැරි වෙලාවත් මේ ගොල්ල එකතු වෙලා වැඩියෙන් කෑවොත් මම එතනම මැරෙනවා. ඒක කවදද කොතනද කොහොමද කොයි වෙලාවිද කියන කාරණාවක් නැති නිසා ජීවත්වෙන හැම පුද්ගලයෙක්ම හැම වෙලාවෙම මරණයට සූදානන් වෙලාම ජීවත්වෙන්ඩ වෙනවා. පස්වෙනි කාරණාව ආයුෂයේ ඇති දුරුවලතාවේ. ආයු දුබ්බලතා. අපිට තියෙන්නේ ඉතාමත්ම දුර්වල ආයුෂයක්. ඒක ඕනෑම වෙලාවක වෙනසිලා යන්න පුළුවන්. ඕනෑම වෙලාවක වෙනසිලා යන්න පුළුවන් කියහම ඒ වෙනුවෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කරන්න පුළුවන්. ආශ්වාස ප්‍රාශ්වාස කරන නිසා අපි ජීවත්වෙනවා. යම් හේතුවකින් පහලට හෙළපු හුස්ම ටික ඉහලට ගණ්ඩ බැරිවුණු ඒත් මේ ජීවිතය පවත්වන්න බෑ. ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙළන්ඩ බැරිවුණොත් ඒත් ජීවිතය පවත්වන්න බෑ. නමුත් හදිසියේ ඔය දෙකෙන් එකක් සිද්ධ වෙන්න පුළුවන් ඒක වෙන්නේ නෑ කියල කාරණාවක් කොතනවත් නෑ. ඊළඟට සතර ඉරියව්ව මනාව පැවැත්විය යුතුයි. ජීවිතය පුරාම ඉඳගෙනම ඉඳලත් හරියන්නේ නෑ. හැමදාම හිටගෙන ඉන්නමත් පුළුවන්කමක් නෑ. දින පතාම ඇවිදින්න වෙන්නේ නෑ. ජීවිතය නිදාගනම ජීවත්වෙන්නත් බෑ. වෙලාවෙන් වෙලාවට මේ හතර ඉරියව්ව වෙනස් වෙන්න ඕනේ. නමුත් සඳහන් කළා
සතර ඉරියව්ව මනාව පැවැත්විය යුතුයි. මේ ජීවිතයේ මනාව පවතින්ට. ඊළඟට පිනතුනි සීතලට ඔරොත්තු දෙන්න ඕනේ, උෂ්ණයට ඔරොත්තු දෙන්න ඕනේ. සමහර රටවල් වල මිනිස්සු අපිට අහන්න ලැබෙනවා මේ කාලේ සීතල නිසා මෙච්චරක් මැරිලා කියලා. මේ කාලේ උෂ්ණය නිසා මෙච්චරක් මැරිලා කියලා. නමුත් මේ කය සීතලට උෂ්ණයට ඔරොත්තු දෙන්න ඕනේ. නමුත් ඉතින් අපිට ඔරොත්තු දෙන්න බැරි තරමට සීතල වැඩි වෙන්න පුළුවන්. අපිට ඔරොත්තු දෙන්නේ නැති තරමට උෂ්ණය වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පවතින්න පුළුවන්කමක් නැතුව යනවා. එහෙමත් ජීවිතේ විනාශ වෙන්න තියෙන කාලය ඊටාම ඉහළයි. දුර්වල ආයුෂයක් තියෙන. සීතල නිසාත් මැරෙනවා, උණුසුම නිසාත් මැරෙනවා. සතර මහා භූතයන්ට අනුකූල විය යුතුයි. මේ ජීවිතේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ සතර මහා භූතයන්ට අනුකූල වෙන්න ඕනේ. සමහර වෙලාවට කෙනෙක්ගේ ශරීරයේ දර දඬු වෙනවා. එහෙම රෝග තියෙනවා. මුළු ඇඟම දරකඩක් වගේ. නමණ්ඩ දිගාරින්න බැරුව යනවා. පඨවි ධාතුව කිපිලා. දැඩිසේ කිපුණ නිසා සමහර වෙලාවට මරණය පවා සිද්ධ වෙනවා. ආපෝ ධාතුව කිපුණාමත් එහෙමයි. සමහරලාට අපේ ශරීරය දිය වෙලා යනවා. සමහර රෝග තියෙනවා. හැදුනහම මේ කාලයක් බොහොම ලස්සනට පෘෂ්ටිමත්ව හිටපු අය. නමුත් බොහොම ඉක්මනට වැහැරිලා ගිහිල්ලා. කෙනෙක් දැක්කහමත් අපි එහෙම කියනවා. අනේ මේ මාසයකට දෙකකට කලින් මට මේ පුද්ගලයා හම්බුණා. බොහොම ලස්සනට පිරිපුන්ව හිටියා. දැන් බොහොම වැහැරිලා ගිහිල්ලානේ. මේ දියවැඩියා රෝගියවත් හැදිලාද දන්නේ. වෙන මොකක් හරි ලෙඩක්ද දන්නේ. අපි එහෙම කතා කරනවා වේගෙන් ශරීර මාංශය එහෙම දිය කරලත් දානවා. ඉතින් එතකොට මේ ආපු උත්සන්න වෙමින් නොයි ලෙඩ රෝග වලට ගොදුරු වෙලා ආයුෂය විනාශ කරන ක්‍රමයකුත් තියෙනවා. ශරීරයේ උෂ්ණාධික බව වැඩි වෙච්චහම ඒත් නොයේක් රෝගාබාධයන්ට අපි ගොදුරු වෙනවා. ශරීරයේ බිබිලියනවා සමහරුන්ගේ. සමහරුන්ගේ මුඛය ඇතුලේ තුවාල හැදෙනවා. සමහරුන්ගේ බඩවැල් වල තුවාල හැදෙනවා. සමහරුන්ගේ ආමාශවල තුවාල හැදෙනවා. මේ උෂ්ණාධික බව වැඩි වෙලා අපිට තියෙන පුදුම කරදරයක්, පුදුම වදයක්. මේ සතර මහා භූතයන්ට අනුකූල වෙන්නත් වෙනවා මේ ජීවිතය. නමුත් පින්නතුනි මේ වාගේ මරණයටම හේතු යෙදිලා තියෙනකොට අපි තාම මැරුණේ නැහැ. සමහර අය මැරුණා. සීතල උෂ්ණ වරුත්තු දුන්නේ නැතුව මැරුණා. මේ වාගේ සතර මහා භූතයන්ට වරුත්තු දී ගන්න බැරුව මැරුණා. ඒ වුණාට අපි තාම මැරුණේ නැහැ. හැබැයි හෙට මැරෙන්න බැරිකමක් නැහැ. අද රැයට මේ රෝග වලින් එකක් උස්සන්න වෙන්න බැරිකමක් නැහැ. නමුත් දැන් අවුරුදු 35ක් 40ක් 50ක් 60ක් මේ නොමැරි ජීවත් වෙන්නේ ඇයි? දැන් මෙහෙම හිතන්නකෝ. කෙනෙකුට ඇදුම රෝගය තියෙනවා. ඇදුම රෝගය ගැන අපි හැමෝම දන්නවා. හැදුනහම හුස්ම ගන්න අපහසු රෝගයක්. සමහර කෙනෙකුට සෙම්ප්‍රතිසියාවක් හැදිලා නාස්පුඩු හිර වෙලා හුස්ම ගන්න බැරුව අපි ওই දුම් අල්ලලා ඔය නොයෙක් දේවල් පාවිච්චි කරලා තමයි ආපහු නාස්පුඩු බුරුල් කරගන්නේ. එහෙම නැත්නම් රෝහල් ගත කරලා වෙනම දුමක් අල්ලනවා. ඒ පපුවේ ඉඳලම සෙම හිර වෙලා. මේ ඇහැරිලා ඉන්න වෙලාවේ ඊටාම අමාරුවෙන් හුස්ම ගන්න පුද්ගලයා. ඒ පුද්ගලයාට එක්ක බෙහෙතක් දීලා නිදි කරනවා. නැත්තම් නිින්ද යනවා. දැන් මේ අවදියෙන් ඉන්න වෙලාවේ අමාරුවෙන් හුස්ම ගත්ත කෙනා පැය 6-7ක් නිදියලා නැගිටිනවා. එහෙනම් ඉතින් නිින්දෙන් හුස්ම ගන්න බැරි වෙලා අමාරු වෙලා මැරෙන්න ඉපේ. එහෙම මැරිලා නැහැ.
එහෙනම් මේ වෙලාවේ කවුද අපිට හුස්ම අරන් දෙන්න ඇත්තේ? වෙන කවුරුවත් හුස්ම ගන්න උදව් කළාද? එහෙම එකකුත් නැහැ. නමුත් ඇයි මැරුන්නේ නැත්තේ එහෙනම්? මේ අවදියෙන් ඉන්නකොට මෙච්චර අමාරුවෙන් ඉඳලා මේ නිින්ද ගියහම මොකවත් තේරුන්නේ නැහැ. නමුත් අපූර්වට හුස්ම අරන්නේ. ආන් ඒක තමයි පින්නතුනි තමාගේ ආයුෂයේ ඇති ප්‍රබල බව. තවම මැරෙන්න හේතුවක් නැහැ. මේ ආයුෂයට පහර දෙන කර්ම තියෙන ඕන තරම්. ඒ කර්මයක් එළඹෙන්නම ඕනේ. හැබැයි මගේ ආයුෂයට පහර දෙන කර්මයක් එළඹුණොත් එදාට මට කොහොමවත් දිවි රැකගන්න බැරුව යනවාමයි. එදාට වැටෙන්නම පහර දෙනවා. නමුත් එවන් කර්මයක් එළඹෙන තුරු වෙන කිසිම බලවේගයකට මේ ජීවිතයේ ලේසියෙන් වට්ටන්නත් බෑ. මොකක්ද ඒකට හේතුව? ප්‍රතිසන්දි චිත්තයාගේ තියෙන ප්‍රබල බව. එහෙම කීවි. පහුගිය භවයකින් අපි මරණයට පත් වෙලා ඒ අන්තිම හිතට කීවේ මොකක්ද? මේ ජීවිතයේ තියෙන අන්තිම හිත. අපි ඒකට කියනවා චුති චිත්තය කියලා. ඊළඟ ජීවිතයේ පළවෙනි හිතට කියන්නේ ප්‍රතිසන්දි චිත්තය කියලා. ආන් ඒ ප්‍රතිසන්දි චිත්තය මොන තරම් ප්‍රබලද? ඒ ප්‍රබල නිසා යොහම ඉන්නේ. ඔබ ඇසුරු කරපු ඔබට බාල කී දෙනෙක් මේ වෙනකොට අපි අතරින් සමුවරන් ඇද්ද? අපිට බාලා අය මැරිලා ගියා. නමුත් අපි තාම ඉන්නේ අරගෙන ආපු ප්‍රතිසන්දි චිත්තයේ ප්‍රබල බව නිසා. එහෙමනම් ඒ වාගේ ප්‍රබල ප්‍රතිසන්දියක් ලබන්න සංසාරේ කොයිතරම් පින් කරන්නද? මේ තියෙන්නේ ඒ කරපු පින්වල ශක්තිය. තවම මැරුණේ නැත්තේ ඒ පින්වල ශක්තිය නිසා. මේ ජීවිතේ මැරෙන්න හේතු කොච්චර තිබ්බද? සමහර අය වාහන වලට යට වෙලා මැරෙනවා. සමහර අය ගස් වලින් වැටිලා මැරෙනවා. සමහර අය සුලිසුලංග වලට අහු වෙලා මැරෙනවා. සමහර අය ජල ගැලීම් වලට අහු වෙලා මැරෙනවා. සමහර අය නායයන් වලට අහු වෙලා මැරෙනවා. තවත් නොයෙක් උපද්දව ඇවිල්ලා මැරෙනවා. කාලයක් මැලේරියාව හැදිලා මැරුණා. කාලයක් ඩෙන්ගු හැදිලා මැරුණා. නමුත් අපිට තාම එහෙම වුණේ නෑ. මැලේරියාව හැදුනත් අපි තාම ජීවත් වෙනවා. ඩෙන්ගු හැදිලත් සමහර අය ජීවත් වෙනවා. තවත් නොයෙක් වෛරස් ආසාදනය වෙලත් සමහර අය ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, හැතැක්ම ගණන් ගම් වතුරේ ගහගෙන ගිහිල්ලා බේරෙන අයත් ඉන්නවා. සුනාමිය වාගේ මහ රැලි වලට ගිහිල්ලා ජීවත් වුණ අයත් ඉන්නවා. ඒ කියන්නේ ආයුෂයට පහර දෙන කර්මයක් එළඹුණේ නැත්තම් ලේසියෙන් ඒ ජීවිතේ විනාශ කරන්න බෑ. කොතනද ප්‍රබල බව? ප්‍රතිසන්දි චිත්තයාගේ තියෙන ප්‍රබල බව. ඒ කියන්නේ පෙර කරපු කුසල් හරි ශක්තිමත් කියන එකයි. ඔබත් මමත් ඒ විදිහටම කුසල් කරපු නිසා අපි තවත් මෙහෙම ජීවත් වෙනවා. හැබැයි අරගෙන ආපු කුසල ශක්තියට මොකද වෙන්නේ? මෙහි ජීවත් වෙන්න ඒ කුසලය ගෙවෙනවා. ඉවර වෙනවා. ලොකු කුසලයක් ගෙනල්ලා තියෙන බව පේනවා. හැබැයි අපි හැමදාම මෙහි ඉන්නේ නැහැ. මෙහෙන් දවසක යනවා. ඒ යනකොට එහෙනම් මෙහෙම ප්‍රබල ජීවිතයක් ගන්න මීට වඩා කුසල් අරගෙන යන්න වෙනවා. දැන් එතකොට හිතන්න ඕනේ ගෙනාපු ටික තමයි මේ භුක්ති විඳගෙන යන්නේ. දැන් ගෙනියන කොටස වෙනම රැස් කරලා තියෙනවද කියලා. ආන් ඒ ටික ප්‍රබලව හම්බ වෙලා තිබුණොත් ඊළඟ ජීවිතේ මීට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන විශේෂයෙන්ම හිතන්නම වෙනවා. ගෙනියන්න කොටසක් කොයිතරම් ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවද කියන කාරණාව. ආන් ඒ නිසා පින්නතුනි මෙන්න මේ தত্ত্বය දැකලා දැනගෙන හිතලා නැවත බොහෝසේ කුසල්ම මේ ජීවිතය තුළ වැඩියෙන්ම සම්බන්ධ කරගන්න ඕනේ. කුසල්ම වැඩියෙන්ම රැස් කරගන්න ඕනේ. එතකොට තමයි මීට වඩා හොඳ වෙන්නේ.
ඊළඟ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අනිමිත්තතු මේ ජීවිතේ නිමිති ගන්න බෑ. මොකද මේ නිමිති ගන්න බෑ කියලා කිව්වේ. මේ ජීවිතේ කවදද නැති වෙන්නේ? මේ ජීවිතේ කොතනද නැති වෙන්නේ? මේ ජීවිතේ කොහොමද නැති වෙන්නේ? කොයි කාලෙද මොන හේතුවෙන්ද කියන කාරණාවල් පිළිබඳව අපිට නිමිත්තක් නැහැ. ඒ නිසා අනිමිත්තතු ඕනෑම වෙලාවක මරණය මං හොයාගෙන එන්න පුළුවන්. මෙතෙන්ටත් එන්න පුළුවන්. බණ අහන මිනිසයා බණ අහලා ඉවර වෙච්චාම මරා ගන්නවා කියන කාරණාවක් නැහැ. එනවනම් මෙතෙන්ටත් එනවා මම කරන්නේ මොකක්ද කියන එක මරණයට වටින්නේ නැහැ. එහෙනම් ඒ තරම්ම අස්තිර නම් අපි තව කුමට පරක්කු වෙනවද කියන කාරණාව ගැන හිතන්න ඕනේ. අපි කලින් සඳහන් කළා පෙර කරපු පින් බොහෝසේ තියෙනවා කියලා. හැබැයි ඒ පෙර කරපු පින් බොහෝසේ තියෙනවා කියලා හිතුවට අපි ළඟ ඒ තරම්ම ලොකු පිනක් තියෙන බවත් පේන්නේ නැහැ. ඒකට හේතු කීපයකුත් අපි ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනි මෙතන සඳහන් කළා මොන හේතුවෙන්ද කොතනද කොහොමද මේ ජීවිතේ නැති වෙන්නේ? මහපාරේද, හේනේද, වෙලේද, වැවේද, රැකියාව කරන තැනද, පාසලේද, පන්සලේද, උඩුගුවනේද, සාගරේද මේ කොහෙද මැරෙන්නේ කියන කාරණාව තීරණයක් නැහැ. ගොඩබිම ඉපදිච්ච මිනිස්සු ආකාශේ මැරෙනවා. ගොඩබිම ඉපදිච්ච මිනිස්සු ජලයට ගිහිල්ලා මැරෙනවා. ජලයේ ඉපදිච්ච අය ගොඩට ඇවිල්ලා මැරෙනවා. ආන් ඒ වාගේ තන නොතන කොහොමවත් හිතාගන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ ඉපදිච්ච මිනිස්සු පිටරට ගිහිල්ලා මැරෙනවා. පිටරටවල් වල ඉපදිච්ච අය මෙහෙ ඇවිල්ලා මැරෙනවා. කවදාවත් හිතුවේ නැහැ එහෙම තැනක මරණය එයි කියලා. ආන් ඒකයි අනිමිත්තතෝ කවදාවත් නිමිති ගන්න පුළුවන්කමක් නැහැ. මාළුවෝ වාගේ සත්තු ජලයේ ඉපදුනා ගොඩට ඇවිල්ලා මැරෙනවා. මිනිස්සු ගොඩබිම ඉපදුනා වතුරේ ගහගෙන ගිහිල්ලා මැරෙනවා. ඒ හින්දා නිමිත්තක් හරියටම කියන්න පුළුවන්කමක් ඇත්තෙම නැහැ. කර්මය අනුව ඒක තීරණය වෙනවා. ඒ නිසා අපි විසින් වැඩි වැඩියෙන් කුසල කර්මම තීරණය කරන එක සිදු කරගන්න එක වටිනවා. නමුත් මේක තේරුම් නොගත්ත මිනිස්සු වැඩි වැඩියෙන් තව තවත් අකුසල කර්මම රැස් කරගන්න බව සමාජ දිහා බලහම පේනවා. පින්නතනේ මේකට අපූර්ව උදාහරණයක් පැහැදිලි කරනවා චුල්ල නන්දිය කියන ජාතක කතාවේ. අපේ මහා බෝසතාණන් වහන්සේ වඳුරු ආත්මික ඉපදිලා. වඳුරු රජ්ජුරුව වඳුරු 84,000ක නායකයා. සහෝදරයෙකුත් ඉන්නවා. හැබැයි අම්මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. වඳුරු රජ්ජුරුව කල්පනා කළා මේ රජකමට වඩා මට වටිනවා ඇස් පේන්නේ නැති මගේ අම්මරක බලාගන්න එක. මහබෝසතාණන් වහන්සේ තිරිසන් ආත්මවලත් එහෙම කළා. නමුත් මේ කාලේ මනුස්ස ජීවිත ගැන කල්පනා කරාම ඒ ජීවිත මොනතරම් දුප්පත්ද කියලා හිතෙනවා ගුණයෙන්. සමහර වෙලාවට පස්සේ කාලේ හම්බ වෙච්ච බිරිඳක් නිසා ජීවිතය දුන්න අම්මා ගෙදරින් ගියාට කමක් නැහැ කියලා හිතන අය ජීවත් වෙන සමාජයක තමයි අපි ඉන්නේ. නමුත් මහබෝසතාණන් වහන්සේ රජකම අත්හැරලා දාලා එනවා තමන්ගේ අම්මා වෙනුවෙන්. ඇවිල්ලා සහෝදරයයි අම්මයි එකතු කරගෙන එක නුග ගහක වාසය කරනවා. මේ කාලේ එක වැද්දෙක් දඩේ මේ ගිහිල්ලා වැද්දට එදා දඩයන් හම්බෙලා නැහැ. දැන් වැද්දා හිස් අතින්ම එනවා. බෝසතාණන් වහන්සේ දැක්කා වැද්දට දඩයන් නැතුවයි අද එන්නේ. හදිස්සියේ අපි දැක්කොත් අනිවාර්යෙන් අද අපි හරි මරනවා. ඒ නිසා නුග ගහේ කොළ අතරේ හැංගුණා. වටපිට බල බල ගස් දිහා බල බල ඉන වැද්දා නමුත් ඇස් පේන්නේ නැති අම්මා දැක්කා.
වඳුරගේ කල්පනාව මේ වැඳිරිවත් මරණ එක අද මට වටිනවා. හැබැයි මේ වැද්දට ශිල්ප උගන්නපු ගුරුවරයා මෙයාට ශිල්ප උගන්නන්ට අකමැති වුණා. මේ වැද්ද හරි අසත්පුරුෂී පව්කාරී. මේ ශිල්ප නොකටයුතු තැන්ගොලට ප්‍රයෝජන ගන්න පුළුවන්. ගුණ ඇති අයගේ ජීවිත විනාශ කරන්න මේ ශිල්ප යොදන්න පුළුවන්. එහෙම වුණොත් වැද්දටත් වෙන්නේ ලොකු අකුසලයක්. ඒ හින්දා කලින් වැද්දට ශිල්ප උගන්වන්න බැහැ කියලා නිතර නිතර බල කරන නිසා ශිල්ප උගන්වලා කිව්වා. හැබැයි සිල්වත් ගුණවත් අයට කවදාවත් කරදර නම් කරන්න එපා කියලා. හා කියලා පොරොන්දු වෙච්ච නිසා තමයි ඉගැන්වුවේ. නමුත් වැද්ද පස්සේ පොරොන්දුව කට කරනවා. මහ වැඳිරිට විදින්න ලෑස්ති වෙනකොට බෝසතාණන් වහන්සේ එළියට ඇවිල්ලා කිව්වා එපා. ඔය ඉන්නේ මගේ අම්මා. අම්මා මරන්න එපා. අම්මගේ ඇස් දෙක පේන්නෙත් නැහැ. අනික මගේ අම්මා. නමුත් ඔබට අද මස් නැතිම නම් මාව මරා ගන්න. අම්මා මරන්න එපා. හැබැයි පොරොන්දුවක් වෙන්න ඕනේ. මම මරලා ඊට පස්සේ මගේ අම්මත් මරන්නේ නැහැ කියලා. වැද්ද පොරොන්දු වුණා. නෑ මං එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ වඳුරු රජුරවන්ට විද්දා. වඳුරා ගහපල්ලේ වැටුණා. දැන් වැද්ද කල්පනා කළා වැඳිරිට විද්දා කියලා දැන් වැඳිරි රකින්න එන්නේ කවුද? වඳුරට වෙච්ච පොරොන්දුව වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒ හින්දා තවත් ඊතලයක් අරගෙන අම්මටත් විදින්න හදනකොට අර කොලාතරේ හැංගිලා හිටිය වඳුරු රජුරුවන්ගේ මල්ලි එයත් එළියට ආවා. එවිල කිව්වා උඹ මහා නරක මිනිහෙක්. මගේ සහෝදරයාට පොරොන්දුවක් දීලා සහෝදරයා මැරුවා. දැන් වෙන කවුරුවත් නැහැ කියලා හිතලා අම්මත් මරන්නයි හදන්නේ. එහෙම කරන්න එපා. ඔබට තවත් ඕනෑම නම් මාව ගන්න. හැබැයි මගේ අම්මා මරන්න එපා. එයාටත් පොරොන්දු වුණා නෑ අම්මා මරන්නේ නැහැ කියලා. දෙවනි වඳුරත් මැරුවා. අන්තිමට කල්පනා කළා තවත් කවුරුවත් නැතුව ඇති වැඳිරිත් මරන්න ඕනේ කියලා 3 දෙනාම මැරුවා. දැන් 3 දෙනාම මරලා කදක දාගෙන අරගෙන යනවා. කැලෑව කෙරවලේ තමන්ගේ නගරයට අවතීර්ණ වෙන්න ගමට අවතීර්ණ වෙන්න යනකොටම වැද්දට පණිවිඩයක් ලැබෙනවා. මහ විශාල අකුණු පුපුරලා වැද්දගේ ගෙදරයි පවුලේ අයයි සියලු දෙනාම විනාශ වුණා කියලා. වැද්දට ඒක දරා ගන්න බැරුව ගියා. වැද්ද හඬමින් වැළපෙමින්ම ඉන්නකොට වැඩි වෙලාවක් ගියේ නෑ. පොරොන්දු උල්ලංඝනය කරපු මේ මහ පව්කාරයා දරාගෙන ඉන්න මහ පොළොව තවම සූදානම් නෑ. ඒ නිසා මහ පොළොව ඈත් වුණා. අවීචියෙන් ගිනි දැල් ආවා. වැද්ද වෙලාගෙන අවීචියට මරන් ගියා. ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්‍රයේ ගුරුවරයාට දුන්න පොරොන්දුව මම මේක නොකටයුතුකම් සඳහා යොදන්නේ නෑ. සිල්වතුන්ට ගුණවතුන්ට එරෙහිව යොදන්නේ නෑ. මොකද මෙයා වෙනත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ වෙනත් රැකියාවක් කරන්න. කරන්නම දෙයක් නැති හින්දා තමයි මේ රස්සාව තෝරගත්තේ. හැබැයි මෙහෙම ඒවා කරන්න එපා කියලායි කියලා තිබ්බේ. නමුත් වැද්දට කාරණාව මතක් වෙලා ප්‍රඥාව පහළ වෙන්නේ ගිනි දැල් වලින් වෙලිලා ඇදගෙන යනකොට. රැස් කරගත්ත කරුම එක තරම. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දක්වලා දේශනාවක් කළා. මහණෙනි දේවදත්තයන්ට එදත් ප්‍රඥාව පහළ වුණේ අවීචියේ ගිනි දැල් වලට මැදි වුණාට පස්සේ. දේවදත්තයන්ට මෙදත් ප්‍රඥාව පහළ වුණේ අවීචියේ ගිනි දැල් දැක්කට පස්සේ. එහෙමනම් කරුමම රැස් කරනවා. එහෙනම් අපි මොනතරම් පින් අරගෙන ඉපදිලාද? කොයිතරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද? ඒ වුණාට මුළු ජීවිත කාලෙම සමහර අය දුස්සීලවම ගෙවලා දානවා. තමන් දුසිල්වත්ව ඉඳගෙන දම්පැන් දෙන්න ගියහම සිල්වතුන්ම හොයනවා. ඒක ඒ තරම් ලාභදායී වැඩක් නෙමෙයි. තමන් දුස්සීලයි. දැන් හුඟක් වෙලාවට අපි දකින්නේ ගිහි සමාජයේ ස්වාමින් වහන්සේලාට දුස්සීලයි කියලා බයිනවනේ.
එතකොට අපිත් දුස්සීල වෙන ක්‍රමයක් තියෙනවද කියලා දන්නේ නෑ. ඒක වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ගිහි අයට මොකක් නිසාද දුස්සීලයෝ කියල කියන්නේ. ගිහි අයට තියෙනවා නිත්‍ය වූ සීලයක්. ඒ තමයි පන්සිල්. ස්වාමින් වහන්සේලාටත් තියෙනවා නිත්‍ය වූ සීලයක්. එක උන්වහන්සේලගේ සීලේ. ඒ සීලේ දුස්සීල මට්ටමට පළුදු කරගත්තොත් උන්වහසලා දුස්සීලයි. එන නිත්‍ය පංචසීලය ආරක්ෂා කරන අය ඒ පන්සිල් පළුදු කරගන්නවා නං ඒ ගිහි අයට කියන්නේ දුස්සීල ගිහියයි කියලා. එනිසා හැම වෙලාවම සීලවන්ත ජීවිතයක් ගත කරන්න හැම කෙනෙක්ම උත්සාහ දරන්න ඕන කියන කාරණාවයි මේ සිහිපත් කරන්නේ. ඊළඟට සඳහන් කළා යමෙක් යම් කර්මයක් කළොත් ඒ තමා තුළින්ම පිළිඹි වෙලා පේනවා. සංසාරය කරලා තියෙන කර්ම. චුල්ල නන්දිය ජාතකයේ මහ බෝසතාණන් වහන්සේ වඳුරු 80000කට තමයි නායකත්වය දරලා තියෙන්නේ. 84000කට නෙමෙයි වඳුරු 80000කට නායකත්වය දරලා තියෙන්නේ. අපි සඳහන් කළා යම් කර්මයක් කළොත් ඒක තමන්ගෙන් පිළිඹු වෙනවා කියලා. ඒක මේ කාලේ හැටියට සඳහන් කළොත් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කවදාවත් වී වපුරලා තල බලාපොරොත්තු වෙන්න බෑ. මුං වපුරලා වී බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. වැපුරුවේ යමක්ද අස්වැන්නත් ඒකෙන්ම තමයි හම්බ වෙන්නේ. එහෙනම් පෙර අපි කොයිතරම් පින් කරලා තියෙනවද? ආන් ඒ අනුව තමයි මේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නේ. මේ ජීවිතේ හම්බුනේ පෙර හුඟක් පින් වියදම් කරපු නිසා. පෙර පින් වියදම් කරලා. මනුස්ස ජීවිතයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයක දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ තවත් උදාහරණ වලින් පැහැදිලි කරලා වෙනත් සූත්‍ර දේශනාවල් වලින් මේ අය අහලා තියෙනවා. වියසිදුරෙන් අහස බලන හැටි, කන කැස් බෑව වියසිදුරෙන් අහස බලන්න පුළුවන්. නමුත් මේ ජීවිතෙන් මරණයට පත්වෙච්ච කෙනෙක් අය මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ඊට වඩා බොහොම දුර්ලභයි. මනුස්ස චුති සූත්‍රයේ දේශනා කළා නියමඩල මතට වැලි ටිකක් අරගෙන මහණෙනි මේ මගේ නියමඩල මත තියෙන වැලි තරම් ප්‍රමාණයක්වත් මේ මනුස්ස ජීවිතයෙන් චුත වෙච්චහම මේ සියලුම සත්වයා ආය මේ නියපොත්තේ වැලි තරම් ප්‍රමාණයක්වත් මනුස්ස ජීවිත ලබන්නේ නැහැ. සතර අපායටමයි තීරණය වෙන්නේ. ඒ තරම්ම දුර්ලභයි මේ ජීවිතේ. එතකොට මේ බණ අහන අයට මේ ජීවිතේ ලැබුණේ ඒ දුර්ලභ වූ ජීවිතේ ලබන්න මොන තරම් සංසාරේ කරපු කුසල කර්මයක්ද මේ හේතු වෙලා තියෙන්නේ. එහෙම ජීවිතයක් ලැබුවා. තවත් දුර්ලභයි කියලා සඳහන් කරපු ෂණ සම්පත් ලැබුවා. ඇස් දෙක, කන් දෙක, නාසය, කට, අතපය, ඇඟ මේ ෂණ සම්පත්. හැබැයි ඒවා ලැබෙන්නේ ඒ ඉන්ද්‍රියන් වෙනුවෙනුත් වියදම් කරපු ප්‍රමාණයට. සමහර වෙලාවට සමහර දරුවෙක් අවුරුදු 15ක් 18ක් වගේ වෙනකොට උපැසියවලක් පළඳිනවා. සමහර කෙනෙක් අවුරුදු 40ක් 45ක් වෙනකොට උපැසියවලකට යනවා. තව සමහර කෙනෙක් අපි දකිනවා අවුරුදු 80ක් විතර වෙලා. ඒ තාම පොත් කියවනවා, පත්තර කියවනවා, උපැස් පළඳින්නේ නැහැ. අපි සමහරලාට බඩු අරගෙන බඩු ගන්න යනවා. අපි කියමු වාහනයකට බඩු ගන්න යනවා කියලා. කෙනෙක් හැම තැනම හොයගෙන හොයා යනවා මේ Tamanට උවමනා කොටස. මේක ජපානයෙන් ගෙන්නපු එකක් නැද්ද? ඇයි දන්නවා හොඳම බඩු තියෙනවා කියලා. හැබැයි මිලෙනුත් වැඩි. එයාට ඒ තරම්ම වියදම් කරන්න මුදලක් නැත්තම් මධ්‍යම ප්‍රමාණීය දෙයක් ඒ හින්දා අහනවා මේ ඉන්දියන් ඒව නැද්ද? සාමාන්‍ය කාලයක් පාවිච්චි කර හැකි. නමුත් එහෙම කරන්නත් මුදලක් නැහැ. නිකන් යන්තම් වාහනේ මග තියෙන එක ගෙදරටවත් ගෙනිය ගන්න.
ඔය තායිවාන් වගේවත් තියෙනවන්නන් දෙන්ට. අපි එහෙමත් ඉල්ලනවා. මිලෙන් වෙනස්. එතකොට බලන්නකු ඇස් දෙක ගණ්ඩත් සංසාරය වෙනම පින් වියදැන් කරන්න ඕනේ. එනිසා හොඳම ඇස් දෙකක් ගණ්ඩ විශාල පින් කොටසක් වියදැන් කරන්න ඕනේ. අන්න එහෙම ඇස් අරගත්ත කෙනෙක් තමයි 80ක් 85ක් වෙලත් තාම පොත් බලනවා වගේ. මම මේක තේරුම් ගන්න උදාහරණයක් සඳහන් කළේ. සමහර කෙනෙක් 50ක් 55ක් වෙනකොට කණ්ණාඩි දෙකක් හොයනවා. සමහර කෙනෙකුට අවුරුදු 4-5 වෙනකොට 15-20 වෙනකොට උපැස්සිවල උවමනයි. ඒ කියන්නේ මේ ජීවිතෙත් ගණ්ඩ පින් වියදම් කළා ෂණ සම්පත් ලබන්නත් පින් ඕනේ. මනුස්ස ජීවිතේ හම්බුණා කියලා ෂණ සම්පත් ලැබෙනවා කියලා එකක් නැහැ. සමහරුන්ට මිනිස් ජීවිතේ ලැබිලා ඇස් පේන්නේ කන් ඇහෙන්නේ ඇවිදින්න බෑ. ඒ තරම් ශක්තිමත් අවයව ගන්න පින් මදි වෙච්ච හින්දා. එතකොට එහෙම කුසල් වියදම් කරලා මේ ජීවිතය අරන් තියෙන්නේ. පෙර පින් හුඟක් තියෙනවා. හැබැයි එච්චරමත් නැහැ. අපි ගාව හුඟක් තියෙනවා කීවට මේ ලෝකේ ශක්තිමත්ම අය තරම් අපි ශක්තිමත්ද? එහෙනම් අපිට වඩා පින් කරපු අය තව ඉන්නවා. මේ ලෝකේ පෝසත්ම අය තරම් අපි පෝසත්ද? එහෙනම් අපිට වඩා පින් කරපු අය ඉන්නවා. මේ ලෝකේ ලස්සනම අය තරම් අපි ලස්සනද? එහෙනම් අපිට වඩා පින් කරපු අය ඉන්නවා. අපි මේ ජීවිතේ ගන්න හුඟක් පින් කළා කීවට අපිට වඩා පින් කරපු අය තව ඉන්න බව එකෙන් තේරෙනවා. එතකොට අපි මදි කියලා තමයි කියන්න වෙන්නේ. අන්න ඒ නිසා කරලා තියෙන ප්‍රමාණය ඇති කියලා කවදාවත් සෑහෙන්න එපා. හැම වෙලාවෙම හිතන්න ඕනේ මදිමයි වහවහා කරගන්න ඕනේ. මොකද හෙට පූර්ණේ කරනකම් ජීවිතේ තියේද දන්නේ නැහැ. ඒ තරම් ඉක්මනට මරණය එනවා. කුසලයට කම්මැලි වෙන්න එපා. අරක ශාස්ත්‍රවරයා සඳහන් කළේ අවුරුදු 60,000ක් ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඔළුවට ගිනි ඇවිලෙනකොට ඒ ගින්න නිමා ගන්න ලෑස්ති වෙන්න එපා. කරන්න බැරි වෙච්ච කුසල කර්මයක් තියෙනවා නම් ඒක කරගන්න කියලා. එහෙනම් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං මේ ජීවිතේ විඳිනවා නම් යම් දුකක් තියෙනවා නම් සිත් වේදනාවක් ඒක අනිවාර්යෙන් පෙර කරපු කර්මයක්. මේ ලෝකේ විඳිනවා නම් සැපක් හිතේ තියෙනවා නම් සතුටක් ඒක පෙර කරපු පිනක්ම තමයි. දුක් වලට අකමැති නම් ඊළඟ ජීවිතේ දුකක් නැතුව ඉස්සරහට යන්න අවශ්‍ය කර්ම මේ ජීවිතෙන් රැස් කරන්න ඕනේ. ඊළඟට පින්වතුනි මේ කාරණාව සාකච්ඡා කරනකොට 7 වෙනි කාරණාව හැටියට දේශනා කළේ අද්ධාන පරිච්ඡේදය. හැමදාම මේ විදිහට ඉන්න බෑ. මේ ඇඟ වෙනස් වෙනවා. පාසල් ගිය කාලේ තිබිච්ච ඇඟ දැන් නැහැ. විවාහ වෙච්ච කාලේ තිබුණ ඇඟ දැන් නැහැ. පළවෙනි දරුවා ලැබෙන කාලේ තිබිච්ච ඇඟ දැන් නැහැ. දැන් අවුරුදු 60-70ක් වෙනකොට අර තිබිච්ච ඇඟ හොඳටම වෙනස් වෙලා දිරලා ගියපු ඇඟක් තියෙනවා. ක්‍රමක්‍රමයෙන් මේ ඇඟ වෙනස් වෙවි යනවා. ඒ වෙනස් වෙනවා කියලා කියන්නේ ක්‍රමයෙන් මරණයට ළඟා වෙනවා. එහෙනම් අද්දාන පරිච්ඡේදයක් වශයෙන් ඉපදිච්ච තැන ඉඳලා මේ යන්නේ මරණය ගාවට. 8 වෙනි කාරණාව කන පරිත්තතු ජීවිතේ පවතින මොහොතයි. ඊ타ත්ම කෙටි කාලයයි අපේ ජීවිතේ තියෙන්නේ. කොයි තරම් කෙටිද ඒ කාලය. තත්පරයකට උපදින සිත් ගාන කෝටි ගානක්. තත්පරයකට හිත් කෝටි ගානක්. ඉතින් තත්පරයක් ඇතුලේ හිත් කෝටි ගානක් උපදිනවා කියලා කියහම මේ හැම හිතකටම තියෙනවා උපාදයක්, ස්ථිතියක්, භංගයක්. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. හැබැයි අපිට උපදින හිතේ ජීවත් වෙන්නත් බෑ. නැති වෙන හිතේ ජීවත් වෙන්නත් බෑ. පවතින හිතේ විතරයි ජීවත් වෙන්න පුළුවන්. එතකොට තප්පරයකට එහෙම පවතින තැන් උපදිනවා කෝටි ගාණක්. මේ හිතක් මැරෙන මොහොතක් ගානේ අපිත් මැරුණා වගේ තමයි. නමුත් ඇයි මැරිලා වගේ පේන්නේ නැත්තේ? තප්පරයක් ඇතුලේ කෝටි ගාණක් මේ සිත්වල පවතින ටික තියෙනකොට අපි තව බිම ඇද වැටෙයිද?
ඒකයි මේක දිගට ඉන්නේ. නමුත් කනික මරණයේදී මේකයි සඳහන් කළේ. යම් දවසක ඉපදිලා පැවතිලා මැරෙන හිත ආය උපදින්නෙම නැතුවම මැරිලා යනවා. හැබැයි එදාට අපි වැටෙනවා. ඒ නිසා කන පරිත්තේ සඳහන් කරලා තියෙනවා. ඊටාම ෂණයයි මේ ජීවිතේ. පින්නතින් මෙන්න මේ කාරණා ටික මෙනෙහි කර කර ආකාර 8ක් මරණ සතියේ පැහැදිලි කළා. ඒ ආකාර 8ම ප්‍රගුණ කරලා 8ම දැනගෙන 8ම පාඩම් කරගෙන තමන්ට පහසු එකක් අරගෙන මරණ සති භාවනාව වඩන්නයි තියෙන්නේ. ඊ타ත්ම ආනිසංස සහිත මේ උතුම් භාවනාව මරණය පිළිබඳව තියෙන බිය අපෙන් වහ පහ කරලම දානවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා හැම වෙලාවෙම දස පුණ්‍ය ක්‍රියාව ජීවිතේ සම්පූර්ණ කරගන්න කියලා. සිත පිරිසිදු කරගන්න, සිත සමාධිගත කරගන්න. දස පුණ්‍ය ක්‍රියාවත් සම්පූර්ණ කරගන්න. අතීතයේ පින් වලින් විතරක් මේ භවයේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ කියලා දේශනා කළා. මේ ජීවිතෙත් වැඩියෙන් පින් පිරෙන්න ඕනේ. සීල විසුද්ධියක් ඇති වෙන්න ඕනේ. චිත්ත විසුද්ධියක් ඇති කරගන්න. ඒ නිසා දුසිල් නොවි පන්සිල් මතම ජීවත් වෙන්න ඕනේ. දස පුණ්‍ය ක්‍රියාව ජීවිතයේ මනාව සම්පූර්ණ කරගන්න ඕනේ. දස පුණ්‍ය ක්‍රියා සම්පූර්ණ කරගෙන මනාව කුසල් එකතු කරගෙන සීලයෙන් සම්පූර්ණ වෙන පුජ්‍යලයා මේ භාවනාවේ උතුම් ඵලයක් හොයාගෙන යන්න පුළුවන් වාසනාව ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දේවල් එකක්වත් නැතුව භාවනා කළාට විතරක් ඒක සාර්ථක නෑ කියන කාරණාවයි සඳහන් කරන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. මේ මරණ සතිය පිළිබඳව දේශනා මාලාවේ දේශනා 30කට ආසන්න ප්‍රමාණයක් සිදු කළා. එහි අන්තිම දේශනාවේ දායකත්වයේ දරලා මේ පින්නතුන් මහ විශාල කුසලයක් අත්පත් කරගත්ත මේ උතුම් භාවනා ක්‍රමයක් මරණානුස්සතිය. ඒ උතුම් භාවනා ක්‍රමය පැහැදිලි කරන දේශනා මාලාවේ අවසාන දේශනාවට දායකත්වයේ දරන්නට යෙදුනේ පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පදිංචි රොවිනීද අල්විස් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ මලගල යටවතුර සංජය චිත්ත විවේකාශ්‍රමයේ වැඩවිසූ ගරු පූජ්‍ය හෝමාගම පදුම ස්ථවිරයන් වහන්සේට සහ අපේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේරිනෝනා බාලසූරිය මහත්මියට යන අයට පින් අනුමෝදන් කිරීමත් ගරු දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට 85 වන විය සපුරන පියාණන්ට මෑණියන්ට නැගණිය සහ සෙතුම් දුවනියට සිරිපාල පතිරගේ මහත්මා සුභාෂිනී ගුරු මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සෝමා පෙරේරා ලොකු අම්මා ප්‍රියන්තා බාලසූරිය නැන්දා සහ ගුණවතී ජයවර්ධන මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ශ්‍රවණය ධර්ම දානය ඇතුළු උතුම් පින්කම් සිදු කිරීමෙන් අප අත්කරගත් සියලුම කුසල් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළුව අපි සැමට උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් මේ දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා මේ කුසල් හේතු වේවා. අද තමන් පාසල් කාලේ තමන්ට අධ්‍යාපනය ලැබලා දුන්න ගුරු මෑණි කෙනෙකුගේ පින්කමක් නිසා ඒ පින්කමට සහභාගී වෙන්න බොහොම දුර බැහැර ගෙවාගෙන වැඩම කොට වදාළ අති ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර සහෝදර අපේ දඹුල්ලේ පොඩි හාමුදුරන් වහන්සේටත් අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. උන්වහන්සේට ඔබට අපට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. අවසන ප්‍රාර්ථනා කරන බෝධියකින්
ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහනිවනින් සැනසෙන්ඩ මේ පුුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ